ආයුබෝවන් අද දවසේ විකුණුම් කරන්නට නැතිවම බැරි මාකටිං සම්බන්ධයෙන් පොඩි පාඩමක් අරගෙන අපි ඔබ වෙතට ආවා. බය වෙන්න එපා. මේක ලොකු මාකටිං ජාගරණයක් නෙමෙයි. ඉතා සරල ප්‍රායෝගිකව මේ ලෝකයේ අත්දැක්කා වූ සත්‍ය සිදුවීමක් ඇසුරේ ඔබත් එක්ක යමක් බෙදා ගන්න. ඒ තමයි 2012 ඔලිම්පික් තරගය. සාමාන්‍යයෙන් මෙවැනි තරගයක් පවත්වනකොට මේ ස්පෝර්ට්ස් බ්‍රෑන්ඩ්ස් එහෙම නැත්නම් ක්‍රීඩා සන්නාම ආයතන මෙහි ස්පොන්සර්ෂිප් එක දෙන්න අනුග්‍රාහකත්වය දක්වන්න පොරබදිනවා. එතනක් තියෙන්නේ තරගයක්. 2012 ලන්ඩන්හි පැවැත්වුණු ඔලිම්පික් තරගයට මේ විදිහට ස්පෝර්ට්ස් බ්‍රෑන්ඩ්ස් තරග කෙරුවා ටයිටල් ස්පොන්සර්ෂිප් එක ගන්න. ප්‍රධානම අනුග්‍රාහකයෙක් වෙන්න. එහිදී පැරදුන ඒ කියන්නේ ටයිටල් ස්පොන්සර්ෂිප් එක ගන්න බැරි වුණා වූ ආයතනය කොහොමද ටයිටල් ස්පොන්සර්ෂිප් එක ගත්ත ආයතන අභිබවා ගිහිල්ලා වෙළඳපොළ ආක්‍රමණය කෙරුවේ. වෙනස් විදිහට හිතන අයට වෙනස් ඇහැකින් දකින අයට සරලව ඉගෙන ගන්න කැමති අයට මේ මාකටිං දැනුම ප්‍රයෝජනවත් වේවියි සිතනවා. දැන් මේ 2012 ඔලිම්පික් උළෙලට මේ ටයිටල් ස්පොන්සර්ෂිප් එකේ වැදගත්කම පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඔලිම්පික් කියන එක ගැන ඔබට අලුතෙන් කියන්න ඕනේ නැහැ. මුළු ලෝකෙම දක්ෂයන් එකතු වෙන රටවල් 100 ගාණක් එකතු වෙන මුළු ලෝකෙම ඇස් රූපවාහිනියක් ඉදිරියේ රේඩියෝවක් ළඟ රඳවලා තියාගන්න පුළුවන් ඉවෙන්ට් එකක්. එතකොට මෙවැනි අති දැවැන්ත ඉවෙන්ට් එකකට ස්පෝර්ට්ස් බ්‍රෑන්ඩ්ස් පොරකන එක අහන්න දෙයක් නැහැ. ඒ හරහා අපි කියනවා මාකට් ලෙවරේජ් ගන්න, මාකට් එක ඔඩියන්ස් එක දිනා ගන්න. ඒක අරුම පුදුම දෙයක් නෙමෙයි. එතකොට මේ ටයිටල් ස්පොන්සර්ෂිප් එකට එක ආයතනයක් අන්තර්ජාලය ඔස්සේ හොයාගත්තා වූ කරුණු අනුව මිලියන ඩොලර් US ඩොලර් මිලියන 127ක් 156ක වියදමක් දරලා මේ ටයිටල් ස්පොන්සර්ෂිප් එක දිනනවා. මේ වෙන කවුරුත් නෙමෙයි Adidas කියන ආයතනය. හැබැයි මේකට පරදිනවා Nike කියන ආයතනය. හැබැයි ඔබට කියන්න සතුටුයි මේ Nike කියන ආයතනය මේ ඩොලර් මිලියන 150ක් වැනි මුදලක් වියදම් කරලා ටයිටල් ස්පොන්සර්ෂිප් එක ගත්තා මේ Adidas ආයතන අභිබවා ගිහිල්ලා මාකට් එක කැප්චර් කරගන්නවා. ඔවුන්ට ග්‍රහණය කරගන්නවා. ලේසි පහසු දෙයක් නෙමෙයි. අපි මේ Nike ආයතනයේ කෙරුවා වූ මේ ඇඩ්වර්ටයිස්මන්ට් එක පොඩ්ඩක් නරඹලා ඉමු. There are no grand celebrations here. No speeches, no bright lights. But there are great athletes. Somehow we've come to believe that greatness is reserved for the chosen few, for the superstars. The truth is, greatness is for all of us. This is not about lowering expectations. It's about raising them for every last one of us. Because greatness is not in one special place. And it is not in one special person. Greatness is wherever somebody is trying to find it. ඔබ මේ දකින්න ඇති මේ Nike ආයතනය මේ 2012 ඔලිම්පික් එකට ගහපු මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකේ යම් වෙනසක්. අපි මේ වෙනස කතා කරන්න ඉස්සෙල්ලා මේකේ පොඩි කතාවක් තිබෙනවා. අන්තර්ජාලය ඔස්සේ ඔබ ගිහිල්ලා බැලුවොත් මේ Find Your Greatness කැම්පේන් එකට තිබෙනවා කතාව. ඒ කතාව එච්චරම සතුටුදායක කතාවක් නෙමෙයි Adidas ආයතනය. අපේ Nike ආයතනය. අපි Adidas ආයතනයටත් ඒක සතුටුදායක නැහැ අවසානයේ. ඇයි මම එහෙම කියන්නේ මේ මිලියන ඩොලර් මිලියන 150ක් වියදම් කළ ටයිටල් ස්පොන්සර්ෂිප් එහෙම නැත්නම් ප්‍රධාන අනුග්‍රාහකත්වයේ ගත්ත Adidas ආයතනය එතනින් නවතින්නේ නැහැ. ඕන් තවත් සූක්ෂමව ඒ සංවිධායක වරුන් සමග එකතු වෙලා මේ ඇඩ් කැම්පේන්ස් වලට තියෙන rules regulations තද කරනවා. ඕන් බ්ලොක් කරන keywords ලන්ඩන් සමර් ඔලිම්පික්ස් අර මේ ඔලිම්පික්ස් තරගයේ තිබෙනා ඒ රින්ග්ස් ඒ සලකුණ මේ සියලු දේවල් ඒවා පාවිච්චි කරන්න බැරි වෙන පිණිස නීතියක් ගේනවා. දැන් Nike ආයතනයට තවත් ප්‍රශ්න ඒ වගේ ස්පෝර්ට්ස් බ්‍රෑන්ඩ්ස් වල තවත් ප්‍රශ්නයක්. හැබැයි Nike ආයතනය
මෙතනින් එහාට මෙන්න විශිෂ්ටත්වයේ යන ඔබට හිතන්න තිබෙන ක්‍රමය. ශ්‍රී ලාංකිකයනේ ඔබට සාමාන්‍ය අය ටයිටල් ස්පොන්සර්ෂිප් එක ප්‍රධානයි කියලා හිතුවට ඒ ලබා ගන්න බැරි වුණා වූ Nike ආයතනය කුමක්ද කෙරුවේ? අන්න ඒකයි වැදගත්කම. එක පැත්තකින් ඩොලර් මිලියන 150ක වැනි මුදලක් වියදම් නොකර ඒ වගේම ඔලිම්පික් ඒ ඉවෙන්ට් එකේ සම්පූර්ණ ටයිටල් ස්පොන්සර්ෂිප් එක අරගන්නේ නැතුව අර ලන්ඩන් ඔලිම්පික්ස් සම ඔලිම්පික්ස් ඒ සන්නාමයේ තිබෙන ලකුණු පාවිච්චි කරන්නේ නැතුව ඇඩ් කැම්පේන් එකක් කරලා Nike ආයතන දිනනවා. ඔබ දකින්න ඇති find your greatness කියන අපි කලින් පෙන්වුවා වූ වීඩියෝ පටේ ඒ ඔවුන් කෙරුවා වූ කැම්පේන් එක ඔබ ගිහිල්ලා ආයි නරඹන්න. දැන් මොකක්ද මෙතන වෙන්නේ? ඔබට කියන්න ඕනි අන්තර්ජාල තොරතුරු අනුව මේ කැම්පේන් එක රන් කරලා Nike ආයතනය මේ කැම්පේන් එක දුවලා Adidas ආයතනයට අභිබවා ඔවුන් යනවා. ඔවුන් කියනවා YouTube viewers-ලා මිලියන 4.5ක් මේ ඇඩ් එක බලවලු ඔලිම්පික් තරගාවලියේ ආරම්භයේ සිට පළවෙනි සතිය ඇතුළත. හැබැයි Adidas කැම්පේන්ස් බලලා තියෙන්නේ මිලියන 2.9ක් වැනි පොඩි කොටසක්. ඒ වගේම ඔවුන් කියනවා මේ followers-ලා ඔබ දන්නවනේ මේ වචන ඔබට හුරුයි. මාකටිං පැත්තේ ඉන්න sales පැත්තේ ඉන්න අය මේ වචන හුරුයි. Nike ආයතනය 57000ක් පමණ වර්ධනය කරගෙන තිබෙනවා. Adidas ආයතනය වර්ධනය කරගෙන තියෙන 12000ක් වැනි සුළු ප්‍රමාණයක්. එතකොට මොකක්ද මෙතන රහස? ටයිටල් ස්පොන්සර්ෂිප් එක නෑ. මිලියන 150ක් වියදම් කෙරුවේ නෑ. අර කීවර්ඩ්ස් ටික බ්ලොක් කෙරුවා. නමුත් ඔවුන්ගේ ඇඩ් කැම්පේන් එක දැක්කොත් ඔබ දකිනවා ඒ සෙලිබ්‍රිටි ඇත්ලීට්ස්ලා නෑ, ස්පෝර්ට්ස්මන්ලා නෑ. ඔලිම්පික් ඒ තරගයට අදාළ ලකුණු නෑ. සරල ඇඩ් එකක්. මොකක්ද Nike ආයතනය එකතු කරපු ෆ්ලේවර් එක? ඒ තමයි ඔබ මාකටිං කරන කෙනෙක් නම් හිතන්න යමක්. අපි කලිනුත් කිව්වා වෙළඳාම කියන්නේ මිනිස්සයා අතර කරන ගනුදෙනුවක්. ඒක ආර්ට් එකක්, ඒක කෙමිස්ට්‍රි එකක්, ඒක සයන්ස් එකක්. ඒ නිසා මෙය ඉගෙන ගත්තොත් ඔබට ඉතාමත් පහසුවෙන් විකුණන්නත් පුළුවන්, කැම්පේන් එකක් කරන්නත් පුළුවන් සාර්ථකව. හරි. දැන් අපි යමු. Nike ආයතනය මොකක්ද කියන්නේ? Nike ආයතනය ඉතා සූක්ෂමව හොයාගන්නවා රිංගල යන්න පුළුවන් තරම්. දැන් ඔවුන් විශාල අභියෝගයක් දෙන්නේ ටයිටල් ස්පොන්සර්ෂිප් එක නෑ. ඉතින් ලොකු ලෙවරේජ් එකක් ගන්න තිබුණ වෙලාව ඔවුන්ට අහිමි වෙනවා. ඒ මැදිවට කීවර්ඩ්ස් ටික පාවිච්චි කරනවා. මේක මාකටිං කරන අය දන්නවා මේ කීවර්ඩ්ස් වල තියෙන වැදගත්කම. කීවර්ඩ්ස් ටික පාවිච්චි කරන්නත් බෑ. දැන් මොකද කරන්නේ? ඔවුන් නැවතුණා නැහැ. විශිෂ්ටයන්ගේ හැකියාව මෙන්න මේක. ඔවුන් ඔබ ඇඩ් එක බැලුවොත් ලන්ඩන් කියන වචනේ ලන්ඩන් UK නෙමෙයි, ඔලිම්පික් නෙමෙයි, ඒ සන්නාම නෙමෙයි, සෙලිබ්‍රිටි ඇත්ලීට්ස් නෙමෙයි. මේ ලන්ඩන් කියන වචනය ඔබ දකින්න ඇති ලන්ඩන් ජිම්, ලන්ඩන් ඔයෝ, ලන්ඩන් ස්ට්‍රීට් එක නමක් ගහලා තියෙනවා. ඊට පස්සේ පොඩි දරුවන් තරුණ ටීම්ස්ලා ඔවුන් ස්පෝර්ට්ස් කරනවා. මෙන්න මේක ගේනවා ඔවුන්ගේ ඇඩ් කැම්පේන්. ඔබ හොඳින් බැලුවොත් තව දෙයක් කියන්න ඕනේ. පටන් ගන්න ඉඳලා අන්තිම දක්වා ඔවුන්ගේ ප්‍රොඩක්ට් එකේ ස්පෙસિෆිකේෂන් නම් ප්‍රොඩක්ට් එකේ හොඳ කමක්වත් කියන්නේ නැහැ. හරි සරලව ඔවුන් ඉමෝෂන්ස් වලට කතා කරනවා. ඉන්ස්පයර් කරන්න ගන්නවා. කොහොමද Nike හරි දක්ෂයිනේ මොටිවේට් කරන්න මිනිස්සුන්. ඒ ඔවුන් අර කීවර්ඩ්ස් කිසිම දෙයක් නැතුව ටයිටල් ස්පොන්සර්ෂිප් එකක් නැතුව ඔවුන්ගේ ඇඩ් කැම්පේන් එකට ඔවුන් ගේනවා මේ ෆ්ලේවර් එක. ඒ විතරක් නෙමෙයි. දැන් ඔවුන්ට සෙලිබ්‍රිටි ඇත්ලීට්ස්ව පාවිච්චි කරන්න බෑ. ඔවුන්ට එන්ඩෝස්මන්ට්ස් දෙන්න බෑ. ඔවුන්ට ඒ බ්‍රෑන්ඩ්ස් ගැන කතා කරන්න බෑ. හැබැයි අඳින්න බෑ කිව්වේ නෑ. ඔවුන් හදනවා සපත්තුව වෙනම පාටකින්. තා පාට, කොළ පාට වගේ හුරු පාටකින් හදනවා. මේ සපත්තු අන්තර්ජාලයේ ස්ටැටිස්ටික්ස් අනුව 400 දෙනෙක්ට පමණ අඳින්න දෙනවා. ඒ ඔලිම්පික් තරගයට. ඇයි එහෙම කරන්නේ? අර ට්‍රැක් එකයි මේ සපත්තුවයි අතර කැපී පෙනෙන වෙනසක් පේනවා. කොහොමද Nike ආයතනය තමුන්ගේ අභියෝගය ජයගත්තේ? අඬ අපිට බැරි වුණා, අපිට දිනන්න බැරි වුණා. දැන් අපි මාකට් ෂෙයා එක අපි දැන් පරදිනවා. අපේ තරගකරුණු අපිට අභිබවා යන. එහෙම කිව්වේ නෑ.
ඔවුන් හෙව්වා විශිෂ්ටයෙක් වෙන්න නම් ඔබ තීරණයක් ගන්න ඕනේ. විශිෂ්ටයෙක් වෙන්න හැමෝටම බෑ. ඔබ choice එකක් ගන්න. ඔබ තීරණයක් ගන්න ඕනේ. මේක බලන විකුණුම් අංශයේ ඉන්නා ඔබ, අලෙවි කරන අංශයේ ඉන්නා ඔබ, මාකටිං අංශයේ ඉන්නා ඔබ, ව්‍යවසායකෙක් වෙන ඔබ, සේල්ස් රෙප් කෙනෙක්, සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් වෙන ඔබට තිබෙන අභියෝගය තමයි ඔබ විශිෂ්ටයෙක් වෙන්න තීරණයක් ගන්න. Nike ආයතනය ඔබ නැවතත් මේ ඇඩ් එක බලන්න. Nike ආයතනය නැවතත් කියනවා මිලියන එක ඩොලර් මිලියන 150ක් වියදම් නොකර title sponsorship එක නැතුව keywords නැතුව celebrity endorsements නැතුව සාමාන්‍ය එදිනෙදා මනුෂ්‍යයන්ව පාවිච්චි කරලා සාමාන්‍ය තැන්වලින් අසාමාන්‍ය පෙරලියක් ඇති කරලා කලින් කිව්වා වගේ Adidas ආයතනය අභිබවා ඔවුන්ගේ මාකට් ෂෙයා එක දිනා ගන්නවා. ඔබ නැවතත් රිපීට් කරන්න ඔවුන්ගේ YouTube views ඒ ඇඩ් එකට විතර සතියක් ඇතුළත ඔලිම්පික් තරගයේ මිලියන 4.5ක් වැනි විශාල ප්‍රමාණයක්. හැබැයි Adidas ආයතනයේ මිලියන 2.9ක් වැනි ප්‍රමාණයක්. ඒ විතරක් නෙමෙයි. උන්ගේ ෆොලෝයින් එක Nike වල ෆොලෝයින් එක 57000කින් වැඩි වෙලා. Adidas මට මතක හැටියට 12000ක් වැනි සුළු ප්‍රමාණයක්. ඒ විතරක්වත් නෙමෙයි. දැන් මේ තරගාවලියේ මුල් සතියේදී මිනිසුන් අතර සර්ව් එකක් කරලා තියෙනවා. සමීක්ෂණයක් කරලා කවුරු ටයිටල් ස්පොන්සර් කියලා. ඔබට කියන්න හරි පුදුමයි. Nike ආයතනය තමයි කියලා 37ක් කියලා තියෙනවා. හැබැයි Adidas ආයතනය ගැන කියලා තියෙන 21යි. කොහොමද මෙහෙම වෙන්නේ? මනුෂ්‍යයන් අතර කරන මේ ගනුදෙනුවක් තමයි විකිණීම ව්‍යාපාර කියන්නේ. අලෙවි කියන්නේ මනුෂ්‍යයන් අතර කරන ගනුදෙනුව. අපි හැමතිස්සෙම පුණා කියන මේ දේ. මනුෂ්‍යයන් අතර කරන ගනුදෙනුව හැමතිස්සෙම ආර්ට් එකක්, කලාවක්. ඒ වගේ මේක කෙමිස්ට්‍රියක්, එහෙම නැත්නම් සයන්ස් එකක්. එහෙමනම් විකුණුම් කරන්නේ ඔබ ඉන්නා වූ කෙනෙක්. ඕනෑම ඔබට උපාධියක් තියෙන්න පුළුවන් නැති වෙන්නත් පුළුවන්. ඔබ පාසල් අධ්‍යාපනයේ හරියට නිමා නොකරපු කෙනෙක් වෙන්න පුළුවන්. විකුණන්න ඉගෙන ගත්තොත් ඔබ පරිවින්නේ නැහැ. මේ Nike ආයතනයේ කෙරුවා මේ වෙනස, මේ විශාල මේ අභියෝගයේ ඉදිරියේ ඔවුන් කොහොමද ඔවුන්ව පරාද කෙරුවා වූ කෙනා අභිබවා ගිහිල්ලා ඔවුන්ගේ සන්නාමය ගැන කියන්නේ නැතුව, ඔවුන්ගේ ප්‍රොඩක්ට්ස් ගැන කියන්නේ නැතුව, ඒ අවශ්‍ය කරන සිද්ධාන්ත නැතුව කොහොමද මනුෂ්‍යයන්ගේ හදවතට ඔවුන්ගේ බ්‍රෑන්ඩ් එක, ඔවුන්ගේ ප්‍රොඩක්ට්ස් එකතු කරුවේ? එහෙමනම් ඔබට අලෙවි කරන්න ලැජ්ජද? ඔබ අලෙවි කරන්න බයද? ඉගෙන ගන්න මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරන්න ඔබට දිනන්න පුළුවන්. ඔබ සේල්ස් එක්සිකියුටිව් කෙනෙක් වේවා, ඔබ ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ වේවා, ඉන්වෙස්ට්මන්ට් ෆීල්ඩ් එකේ වේවා, ප්‍රොඩක්ට් එකක් විකුණන කෙනෙක් වේවා, සේවාවක් විකුණන කෙනෙක් වේවා, මොන ආකාරයක වෙළඳාම සමග ගනුදෙනු කරන කෙනෙක්, ව්‍යවසායිකෙක් වේවා, නව නිපුණකරුවෙක් වේවා, අලෙවි නියෝජිතයෙක් වේවා, මෙන්න හිතන්න යමක් ඔබට එකතු කරුවා. අපි විශ්වාස කරනවා ඔබ මේ යමක් ඉගෙනගෙන ඔබගේ ජීවිතේ එකතු කරලා, එදිනදා ක්‍රියාවලියට එකතු කරලා, ඔබගේ අලෙවිය වැඩි කරගෙන ඔබ හොඳ ආදායමක් උපයලා සතුටෙන් ජීවත් වෙයි කියලා. ඔබට සුබ දවසක්.